නමෝ බුද්ධාය. අපි පළමුවෙන්ම තෙරුවන් වන්දනා කරමු. අපි හැමදෙනාම එකටම මාත් සමගම කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං. ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණයට මත්තින් අපි දෙවියන්ට ආරාධනා කරමු. සමන්ත චක්ක
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සහස්සම්පිචේ ගාථා අනත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සංවිධානය කරනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවක සුබසාධක සංගමයේ පින්වත් පිරිස විසින් විශේෂයෙන් වර්තමානයේ කෝවිඩ් ව්‍යසන තත්ත්වයෙන් මේ මව්බිමත් සමස්ත ලෝකයත් පීඩාවට පත්වෙලා ඉන්න මොහොතේ මේ කොවිඩ් ව්‍යසන තත්ත්වය ඉතා ඉක්මනින්ම තුරන් වෙලා ලක්වාසී ලෝකවාසී හැම දිනාට නිදුක් නිරෝග සුවය සැනසිල්ල ප්‍රාර්ථනා කරමිනුයි අද මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට සිද්ධ කෙරෙන්නේ. අපගේ ලංකා භූමියට, අපේ මාතෘ භූමියට ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ ධර්මය දායාද කරමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු පින්බර පොසොන් සමයේ අපි දේශනාව ආරම්භ කරන්න පෙර අපගේ මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කරමු. මේ ලංකාධරණී තලයට උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කළ අපගේ ආදී ගුරු දේවෝත්තම අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අපගේ භාග්‍යවත් අරහත් මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුදු මුව මඩලින් දේශනා කරපු උතුම් ගාථා රත්නයක් අපි අද දේශනාවේ ආරම්භය ලෙස ශ්‍රවණය කළේ ධම්මපදයේදී භාග්‍යතුන් වහන්සේ වදාළේ සහස්සම්පිචේ වාචා අනත්ථ පද සංහිතා. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සෙක් ජීවිතයට අර්ථයක් නැති අනර්ථවත් වචන 1000ක් අහගෙන හිටියත්, සහස්සම් කියලා කිව්වේ දහසක් වචන අහනවා වැඩකට නැති. ඒ දහසක් වචන වැඩකට නැති ඒවා අහගෙන ඉන්නවට වඩා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්හති. යමක් අහගෙන ඉන්නකොට ජීවිතේ සංසිඳී යනවා නම්, යමක් අහගෙන ඉන්නකොට හිතට සැනසෙල්ල උදා වෙනවා නම්, යමක් අහගෙන ඉන්නකොට ඇත්තටම හිතට සැපය උපදිනවා නම්, ආන්ගේ අත්ථ පදය, ඒ ජීවිතයට අර්ථය එකතු කරන පදය අහගෙන ඉන්න එක අර 1000ම අහනවට වඩා වටිනවා. ඒක කොයිතරම් සත්‍යයක්ද? මේ ජීවිතය ඇතුලේ අපිට එක එක දේවල් අහන්න ලැබෙනවා මේ සවම්පත් වලින්. අහන ඒවා නිසා ජීවිතවල කොච්චර ප්‍රශ්න තියෙනවද?
මේ කන් වලින් අහන ඒවා නිසා ජීවිතවල කොච්චර ප්‍රශ්න හට ගන්නවද? කොච්චර සමාජ අරුබුද හට ගන්නවද? හැබැයි ඒ ඔක්කොම අතරේ මේ ලංකා භූමියේ අපේ මාතෘ භූමියේ මිනිස්සු තාම හුරු වෙලා ඉන්නවා. අඩු ගානේ පෝයකට බණපදයක් අහන්න ඕනේ කියලා. ඒ බණපදය අහනකොට අර ගිනි මොකුත් නැහැ. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන ඔබ දන්නවා මේ ජීවිතේ එක එක අය අසුරු කරනවා. ඒ එක එක අය අසුරු කරනකොට ඒ එක එක අයගෙන් එක එක අදහස්, එක එක ආකල්ප, එක එක මත අපි ගන්නවා. සමහරට ප්‍රසිද්ධ අය වෙන්න පුළුවන්, අප්‍රසිද්ධ අය වෙන්න පුළුවන්. හිතවතුන් වෙන්න පුළුවන්, එච්චර හිතවත් නැති අය වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ කතන්දර අහනකොට ඒ එක එක වගේ අපිට එක එක විදිහේ අදහස්, හිතුවිලි, ඊළඟට එක එක විදිහේ වේදනා අපේ ජීවිතය තුළ ඉපදිනවා. හැබැයි අපි බණපදයක් අහනකොට ඒ බණපදය අහගෙන ඉඳී අර දහසකුත් ප්‍රශ්න අමතක වෙනවා. බණපදය අහගෙන ඉන්න වෙලාවට හිතට සැපක් උපදිනවා. මේ හිතට සැප උපද්දන ජීවිතයට අර්ථයක් එකතු කරන දේ අපිට දායාද කළේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මීට වර්ෂ 2329කට පෙර. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට මේ මාතෘ භූමියට වැඩම කරනකොට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236ක් ගත වී තිබුණා. ඒ කියලා කිව්වේ මීට වර්ෂ 2329කට පෙර උන්වහන්සේ වැඩම කරලා මේ අමෘතය, මේ සැනසෙල්ල අපිට දුන්නා. ඒ හින්දා තමයි වර්තමානිකයෝ වෙන අපිත් යම් හෝ සැනසෙල්ලක් ජීවිතේ, යම් හෝ අර්ථයක් එකතු කරගන්නේ. මිනිස්සු විදිහට පින්වතුනි අපි තනියම මේ ලෝකෙට එන්නේ. අම්මා කෙනෙකුගේ කුසින් අපි තනි පුද්ගලයෙක් විදිහට මේ ලෝකෙට එනවා. තනි පුද්ගලයෙක් විදිහට ආපු අපිට නොයෙක් අය ඇසුරු කර නොයෙක් දේ පරිහරණය කර තනියම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අපි ගොඩාක් අය ඇසුරු කරනවා වෙන්න පුළුවන්. අපි වඩේ ලොකු පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. අපිට කියලා යම් සමාජ මට්ටමක් හැදෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි තනි පුද්ගලයෙක්. අපි තනි පුද්ගලයෙක් විදිහට අපේ ජීවිතේ හැම දෙයකටම මුහුණ දෙන්න ඕන. අපිට ලාභ උපදිනකොට ලාභ වලටත් අපි මුහුණ දෙන්න ඕන. හැබැයි අපිට ලාභම තියෙන්නේ නැහැ. අපි අනපේක්ෂිත වෙලාවල් වල අපිට අලාභ කඩාපාත් වෙනවා. අපිට ඒකට තනි කෙනෙක් විදිහට මුහුණ දෙන්න ඕන. නින්දා ප්‍රශංසා දෙකටම මුහුණ දෙන්න ඕන. සැප දුක් දෙකටම මුහුණ දෙන්න ඕන තනි කෙනෙක් විදිහට. ඇත්තටම අපි සරලව හිතුවොත් ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට ලැබෙන හැම අත්දැකීමකටම තනියෙන් මුහුණ දෙන එක. එහෙම නෙවෙයිද අපේ ජීවිතය කියන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන් අපි ඉස්සරහට එළඹෙන නොයෙක් අරමුණු වලට අපි තනියම මුහුණ දෙනවා. ඒ තනියම මුහුණ දෙන්න යද්දී අපි එක එක අයගෙන් උපදෙස්, අදහස් අරගන්නවා. හැබැයි ඒවා අරගෙනත් අපිට තනියම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහොම තනියම ජීවත් වෙලා අපි හැම දෙනාට උරුමයක් තියෙනවා. තනියම මැරෙන්න වෙන. නහිසෝ උපක්කමෝ අත්ති යේන ජාතා නමි යරේ ජරම්පි පත්වා මරණං ඒවං ධම්මා හිපානිනෝ. බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිම උපක්‍රමයක් නැහැ මේ ලෝකේ උපන්නානම් නොමෙරී සදාකාලිකව ජීවත් වෙන්න. ජරම්පි පත්වා මරණං නාකි වී මැරී යන්නේමය. ඒවං ධම්මා හිපානිනෝ. මේ සත්‍යයගේ උරුමයයි. මේ ලෝකෙට ආපු අපි හැමදෙනාගේ උරුමේ අපි හැමදෙනාට ධර්මතාව විදිහට පිහිටපු එක තමයි ජීවත් වෙලා ආයුෂ ගෙවලා මැරිලා යන එක. ඒකට ආගම් ભેද, ජාති ભેද, කුල මල ભેද, ධන නිර්ධන ભેද මේ මුකුත් නැහැනේ. අපි උපන්නා නම් ඉපදිච්ච අපි යම් කාලයක් ජීවත් වෙනවා.
ජීවත් වෙන කාලේ අපි දන්නේ. එක එක්කෙනාගේ උරුමේ එක එක විදිහයි. හැබැයි අපි හැමදෙනාම මැරෙනකොටම දැන් අපි අහලා තියෙනවා අතීත මහබෝසතාණන් වහන්සේගේ ජීවිතය ආදී ගත්තාම බෝසතාණන් වහන්සේ පුණ්‍ය මහා පුණ්‍ය දේහ ලක්ෂණ තිබ්බ අපිට හිතාගන්න බැරි තරම් අසිරිමත් ජීවිතයන්නේ බෝසත් ජීවිතේ. ඒ බෝසත් ජීවිතයේ ඇතැම් ජීවිතවල උන්වහන්සේ උපදිනකොටම දෙව්ලොවින් යම් යම් දේ අරගෙන ආවා. දැන් මහෞෂධ පඬිතුමා විදිහට උපදිනකොට උන්වහන්සේ සඳුන් ගැටයක් අරගෙන ආවා. ඒ වගේ නොයෙක් දේ මිටි මොලවාගෙන ආපු අවස්ථා තියෙනවා ඒ මහා පුණ්‍යවන්ත මහා පින්වන්ත ජීවිතවල. අපිත් උපදිනකොටම ස්ත්‍රී පුරුෂ සටහනක්වත් නැතුව තියෙද්දි කලලේ අවස්ථාවේදීම අපිත් යමක් අරගෙන ආවා. ඒ මොකද අපි මිටි මොලවාගෙන ආපු දේ. අපි මිටි මොලවාගෙන ආපු අපි ගාව අනිවාර්යෙන් තියෙන දේ මරණයටපත් වීම. මේ ජීවිතේ අනිත් මොන දේ අපිට මුණ නොගැහුණත් අපිට අනිවාර්යෙන් මුණ ගැහෙනවා මරණය. මරණයටපත් වෙන කෙනෙක් මම කියලා කෙනෙක් දැනගෙන හිඳීම කියලා කියන්නේ ඒ කෙනාගේ ජීවිතයට තියෙන විශේෂ ඥානයක්. අපි මැරෙන උදවියයි කියලා කෙනෙක් දන්නවනම් ඒක ජීවිතයකට තියෙන විශේෂ නුවණක්. ඒකට හේතුව ඒ නුවණ තියෙන කෙනාට මරණය කියන එකට ලැහැත්ති වෙන්න පුළුවන්. අපිට පුළුවන් නම් ජීවිතයක් හදාගන්න මේ කොහොමත් මැරිලා යන ජීවිතේ අපේ සමාජ වපසරිය තුළ අපේ සමාජ සංස්ථාව තුළ ඊළඟට අපේ ලෝකයේ තුළ අපි හැසිරෙන සීමාවේ අපිත් එක්ක ඉන්න අයට යහපත හදන්න. අපි නිසා අපි කියන එකම එක පුද්ගලයා නිසා ලෝකයට යහපත වෙනවා නම් හරියට සුවඳ නෙළුම් මලක් පිපුණොත් එහෙම යම් තැනක ඒ සුවඳ නෙළුම් මලට පුළුවන් යම් සීමාවක් සුවඳවත් කරන්නනේ. එයාට බෑ මුළු ලෝකයක් සුවඳ කරන්න. හැබැයි ඒ නෙළුම් මලට පුළුවන් යන තැන සුවඳ කරන්න. පිපෙන කඩුපුල් මලකට පුළුවන් ඒ කඩුපුල් මල යන තැන සුවඳ කරන්න. ඒ හේතුව එයාගේ තුල ස්වභාවයෙන්ම සුවඳ තියෙන නිසා. ආන් ඒ වගේ අපිට පුළුවන් වුණොත් අපේ ජීවිතේ අනිත් අයගේ යහපත වෙනුවෙන් අනිත් අයගේ දියුණුව වෙනුවෙන් මිනිස්යාගේ යම් හෝ සුළු අභිවෘද්ධියක් වෙනුවෙන් අපේ ජීවිත කාලේ කැප කරන්න. එහෙම නැත්නම් අපේ ජීවිතේ හසුරුව ගන්න. ඒක හරියට අපිට තේරෙන්නේ සුවඳ හමන නෙළුමක් වගේ ජීවිතය. සුවඳවත් කඩුපුල් මලක් වගේ ජීවිතය. එහෙම ජීවිතේ තියෙන කෙනාට සැලසෙන යහපත තමයි ඒ කෙනා යම් දවසක S2 පියාගන්න ලැහැත්ති වෙනකොට මේ ජීවිතේ යම් දවසක S2 පියාගන්න සූදානම් වෙනකොට එයාගේ හිත එයාටම ස්තුති ප්‍රශංසා කරනවා. අපේම හිත අපිට කතා කරනවා කියන එක අපි හැමෝම දන්න එකක්. ඕනි තරම් අපි අපේ හිතත් එක්ක කතා බහ කරලා ඇති. ඕනි තරම් අපේ හිත අපිට එක එක ඒවා කියලා ඇති. ගොඩාක් වෙලාවට මේ ජීවිතේ අපි ගත කරන්නේම ඔය අපේ හිතත් එක්ක තියෙන ගනුදෙනුවේනේ. අපේ හිත නොයෙක් දේ කියනවා. ඒ කියනකොට අපි චුට්ටක් කල්පනා කරලා බලනවා මේක හොඳද නරකද කියලා. අපිට තේරෙන මට්ටමින් හිත කියපු එක අපි එක්කෝ කරනවා එක්ක නොකර ඉන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන දේ. මේ හිතේ ස්වභාවය තමයි හිත අපිටම කතා කර එක දේවල් යෝජනා කරනවා. මෙසේ යෝජනා කර ඉන්න හිත යම් දවසක මේ මනුස්ස ජීවිතය අත්හරින්න වෙනකොට අපිට කතා කරන්න පටන් ගන්නවා. ඒ කතා කරන්න පටන් ගන්නකොට නම් පින්වතුනි ගොඩාක් දිනකුගේ ජීවිත ගත්තොත්
මරණාසන්න මොහොතේ හිත කියන ඒවා එයා අහගෙන ඉන්නේ හරි අමාරුයි. මරණාසන්න මොහොතේ හිත කියන දෙයින් එයාගේ ජීවිතේ කීරි ගැහෙනවා. ගොඩාක් දුකසේ බොහෝ දෙනෙක් මරණයට පත් වෙනවා. හේතුව ජීවත් වෙන කාලේ ජීවිතේ හරියට කළමනාකරණය කරගන්න බැරි වීම. ජීවත් වෙන කාලේ ජීවිතේ හරියට කළමනාකරණය කරගන්න අපිට බැරුව ගියොත් මරණ මංචකයේදී පසුතැවීමක් ඉතුරු වෙනවා. ජීවත් වෙන කාලේ ජීවිතේ අපි හරියට කළමනාකරණය කරගත්තොත් මරණ මංචකයේදී අපට සැනසෙල්ලක් ඉතුරු වෙනවා. අපි සාමාන්‍යයෙන් සංවේදී දේවල් අහනකොට මේ ලෝකේ මිනිස්සෙක් තව මිනිසෙකුට උපකාර කළා කියන එකක් අපි අහනකොට එහෙම නැත්නම් මේ ලෝකේ ගොඩාක් සතුටු හිතෙන ඒවා දකිනකොට අපිට ඇස්වලට කඳුළු එන්නේ නැද්ද? අපි ඒ කඳුළු වලට කියනවා සතුටු කඳුළු කියලානේ. සතුටු කඳුළ කියන එක හරි සැපයි. ඒ සතුටු කඳුළ කියන එක මේ අපේ හිතට ආපුවම හිතින් ලොකු සුව පහසුවක් අපි විඳිනවා සතුටු කඳුළු හෙලහෙලා. ඔබ හිතන්න අපිට අපේ ජීවිතය ගැනම යම් දවසක හැරී බලද්දී අපි ජීවිතේ ගත කරපු විදිහ චිත්‍රපටියක් වගේ අපිට පෙනෙද්දී අපේ චිත්‍රපටිය බලලා අපිට සතුටු කඳුළු හෙලන්න තියෙනවනේ. අපේ චිත්‍රපටිය අපි බලනකොට ඒ චිත්‍රපටියේ සතුටු කඳුළු වෙන එකක් නම් ඒක කොච්චර සැනසෙල්ලක්ද? හැබැයි එහෙම සතුටු කඳුළු හෙල අපේ අන්තිම චිත්‍රපටිය බලන්න නම් අපි ජීවත් වෙන කාලේ හොඳ ලස්සන චිත්‍රපටියක් හදන්න ඕනේ. හැදුවොත් තමයි අපිට අවසානයේ ඒ දිහා බලලා සතුටු කඳුළු හෙලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගැන කියනකොට මම විශේෂයෙන් සිහිපත් කරන්න කල්පනා කළේ ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්න එහෙම නැත්නම් ඔබ ඔබේ ජීවිතේ ධනෙ උපයන වෘත්තීය බවට පත් කරගත්ත ආයතනය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා ඔබ නොයෙක් ආකාරයෙන් ඔබේ ජීවිතේ කටයුතු කරන්නේ. ඒ අමාත්‍යංශයේ සේවක පිරිස විදිහට ඔබ නොයෙක් නිලතල දරනවා. නොයෙක් විදිහට ඒකට සම්බන්ධ වෙනවා. මේකෙදී සාමාන්‍යයෙන් මිනිස්සුගේ ජීවිතේ වෘත්තීය රැකියාව කියන එක තෝරගන්න ගියාම ඒක ගැන බලද්දී අපිට හොඳට තේරෙන එකක්. වෘත්තීය රැකියාව කර්මානුරූපයි. වෘත්තීය රැකියාව ලැබෙන්න ගොඩාක් කර්මේ බලපානවා. සමහරවිට අපි දන්නේ නැද්ද ඕන තරම් අපිත් එක්ක එකට ජීවත් වෙච්ච අය උසස් අධ්‍යාපනය ආදී කරෙත් මොකක් හරි විෂය ධාරාවක් ඔස්සේ වෙනම ඉලක්කයකට වෛද්‍යවරු වෙන්න ඉගෙන ගත්ත අය ඉන්නවා. හැබැයි රස්සාව කරන්න වෙන එකයි. ඉංජිනේරුවරු වෙන්න ඉගෙන ගත්ත අය ඉන්නවා. ඒ ගොඩාක් පාඩම් කරා සමහරට උසස් පෙළ 3 පාරක් කළා. හැබැයි ඒගොල්ලෝ ගියපු පාරට අදාළම නැති පැත්තක රස්සාවක් අපිට පේනවා පස්සේ කාලෙක ඒගොල්ලෝ කරනවා. ඒකෙන් අපිට තේරෙනවා මේ වෘත්තීය ලැබෙනවා කියන එක රස්සාව ලැබෙනවා කියන එක ලොකු කර්මානුරූප බලපෑමක් එක්ක සිද්ධ වෙන එක. ඇතැම් අයට රස්සා ලැබෙනවා. ඒ රස්සාව හිතේ සතුටින් කරන්න බැරි එකක්. හිත චෝදනා කරන රස්සාවක්. මිනිස්සුන්ට අයහපත වෙන විදිහේ දෙයකට තමයි එයාට රැකියාව විදිහට සම්බන්ධ වෙන්න වෙලා තියෙන්නේ. එයා ඒකට සම්බන්ධ වෙලා ගෙදර ඇවිල්ලා ඇස් දෙක පියා ගන්නකොට එයාගේ හිත එයාට චෝදනා කරනවා. හරියට නිින්දක්වත් නැහැ. එහෙම රැකියාව කරන අය, එහෙම රැකියාවලට සම්බන්ධ වෙලා වෙන දෙයක් කරගන්න බැරුව පැටලවිච්ච අය අපිට ඕන තරම් අපේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. එයාගේ අඳුණා. ඒ අතරේ මේ පිරිසට හොඳට නුවණින් කල්පනා කළොත් ඔබට කර්මානුරූපවම ලැබිලා තියෙනවා. ඔබේ ජීවිතයට යහපතක් හදාගන්න පුළුවන් විදිහේ
මේ රැකියා අවස්ථාවක්, වෘත්තිමය අවස්ථාවක්. ඒක මුල් කරගෙන තමන්ගේ ජීවිතයට යහපත හදාගන්න තම තමන් දක්ෂ වෙන්න ඕන. තම තමන් දක්ෂ වෙන්න ඕන. මොකද මේ ජනමාධ්‍ය කියන එකෙන් සම්පූර්ණයෙන්ම තියෙන්නේ sannivedanaya. මනුස්ස වර්ගයාට යමක් දීම. ඒක ශ්‍රව්‍ය වෙන්න පුළුවන්, දෘශ්‍ය වෙන්න පුළුවන්. මනුස්සයට යමක් දෙනවා කියන එක සම්බන්ධයෙන් වගකීමක් සහිතව කටයුතු කළ යුතුයි කියන එක අපේ ශාස්තෘන් වහන්සේ අපිට පෙන්වුවා. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. ඇත්තෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවනකොට අපිට තේරිච්ච දෙයක්. භාග්‍යතුන් වහන්සේ තරම් වගකීමක් සහිතව මේ sannivedanaya කියන එක කරපු කෙනෙක් මේ ලෝකේ වෙනත් නැහැ. ඒ තරම් අසිරිමත් ශාස්ත්‍රඥ වහන්සේගේ sannivedanaya. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මිනිස්සයාට යමක් sannivedanaya කරන්න තිබුණේ ගොඩක් වෙලාවට ශ්‍රව්‍ය මාධ්‍යය. යමක් කීම. රූපවාහිනී ආදී නිර්මාණය වෙලා මේ වෙනකොටනේ දෘශ්‍ය මාධ්‍ය තියෙන්නේ. එතකොට යමක් කීමෙන් තමයි මිනිස්සයාට sannivedanaya කරන්න පුළුවන්කම තිබුණේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට සත්‍ය කිව්වා. සත්‍ය අවබෝධ කරගෙන සත්‍යම කිව්වා. සත්‍ය කියනකොට ඒ සත්‍ය කතාව නුවණැති අයට හරි සැපයක් වුණා. හැබැයි ඇත්ත කතා කරනකොට මෝඩ තැනැත්තන්ට, අඥාන තැනැත්තන්ට කටු අයිනවා වගේ වේදනාව උපද්දනවනේ. ඉතින් ඒක එහෙම වුණා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන කාලේ හිටියා මේ සත්ශාස්ත්‍රූවරු කියලා තවත් පිරිසක්. නිගණ්ඨනාථ පුත්ත ආදී. එතකොට මේ නිගණ්ඨනාථ පුත්ත කියන කෙනා තමයි මේ කාරණේදී සම්බන්ධ වෙන්නේ. නිගණ්ඨනාථ පුත්තට ශ්‍රාවකෙක් හිටියා අභය රාජ කුමාරයා කෙනා. මේ අභය රාජ කුමාරයාට නිගණ්ඨනාථ පුත්ත දවසක් ළඟට කතා කරලා කියනවා, රාජකුමාරය, ඔබට ප්‍රසිද්ධ වෙන්න විදිහක් තියෙනවා. ඔබේ නම හැම තැනම පතුරවන්න විදිහක් තියෙනවා. මොකද කියන්නේ ඔබ වැඩේට සම්බන්ධ වෙනවද කියලා ඇහුවා. එතකොට රාජකුමාරයෙක් කිව්වහම මේ රජවරු ප්‍රසිද්ධියට හරි ආසයිනේ. මේ රාජකුමාරයා කියනවා මේ ස්වාමීනි කියන්ට මං උත්සාහ කරලා බලන්නම් කිව්වා. එතකොට කියනවා අබේ රාජකුමාරය, ඔබට තියෙන්නේ වාදයක්. ඔබ වාදයක් ගොඩනගන්න ඕන ශ්‍රමණ භවත් ගෞතමයන්ට එරෙහිව. බුදුරජාණන් වහන්සේට එරෙහිව වාදයක් ගොඩනගන්න කිව්වා. එතකොට අබේ රාජකුමාරය කියනවා ස්වාමීනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ වගේ සම්භාවනීය උත්තමයෙකුට මට වාද ගොඩනගන්න බෑ කිව්වා. නිගණ්ඨනාථ පුත්ත කියනවා නෑ නෑ, වාදේ මම කියා දෙනවා. ඔබට තියෙන්නේ ඒ වාදේ කරන එකයි. ස්වාමීනි වාදේ කියා දෙන්න කිව්වා. එතකොට නිගණ්ඨනාථ පුත්ත කියනවා අබේ රාජ කුමාරය, ඔබ ගිහින් අහන්න ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් මෙහෙම. ස්වාමීනි ඔබ වහන්සේ මේ සමාජයට කතා කරන්නේ ප්‍රිය මනාපම වචනද? ඔබ වහන්සේ අප්‍රිය අමනාප දේවල් කියන්නේම නැද්ද? ඔහොම අහන්න කිව්වා. ඔබ වහන්සේ මේ මිනිසයන්ට ප්‍රිය මනාප දේවල්මද කියන්නේ, අප්‍රිය අමනාප ඒවා කියන්නෙම නැද්ද කියලා අහන්න කිව්වා. එහෙම අහනකොට උන්වහන්සේ සමහර විට උත්තර දෙයි, රාජකුමාරයේ මං කියන්නේ ප්‍රිය මනාප දේවල්මයි, අප්‍රිය අමනාප දේවල් නම් මං කියන්නේ. එහෙම කිව්වොත් ඔබ අහන්න මෙහෙම. එතකොට භවත් ගෞතමයන් වහන්සේ දේවදත්ත ගැන ඔබ වහන්සේ කිව්වනේ ප්‍රකාශයක්. දැන් ඔබ දේවදත්ත ගැන අහලා තියෙනවන්නේ. දේවදත්ත භාග්‍යතුන් වහන්සේට කෙනෙහිලිකම් කරලා කල්පයක් පැහැෙන නිරේ උපන්නනේ. මේ වෙනකොටත් අපි මේ බණපද කතා කරාට බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින් දැකපු දේවදත්ත මේ වෙද්දීත් නිරේ. මම මේකයි කිව්වේ, අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි පෞද්ගලිකව තනි තනියෙන් ජීවත් වෙනවා.
ජීවත් වෙලා අපි මැරිලා යනවා. මැරිලා යනකොට ඒ ජීවත් වෙන කාලේ අතරතුරේ අපි ජීවිතේ හදාගන්න විදිහ තමයි මරණයට පත් වෙන මොහොතේත් මැරුණට පස්සේත් ජීවිතේ තීරණය කරන්නේ. දැන් අපි මොකද්ද වාසනාවකට අපිට සත්පුරුෂ ඇසුරක් මුණ ගැහිලා මීට කලින් ජීවිතේ අපි හරියට හදාගෙන තියෙනවා. මීට කලින් ජීවිතේ හරියට හදාගත්ත හින්දා තමයි බණපද ඇහෙන සත්පුරුෂයෝ මුණ ගැහෙන මේ මනුස්ස ලෝකේ මේ සිංහල ජාතියම අපිට උපදින්න වාසනාවක් ලැබුණේ. මෙතනදී අපට වැරදුනොත් ආයේ මේ යටපැත්තට කැරකෙනවා කියන එක අරුමයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් බල බලා හිටපු කෙනා මේ විද්දි නිරේ. එතකොට දේවදත්ත නිරේ යන්න කලින්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා දේවදත්තයා ඒකාන්තයෙන් නිරේ යනවා කියලා. එතකොට මේ අබේරාජ කුමාරයා අතින් නිගණ්ඨනාථ පුත්ත කියනවා නුඹ කියන්න ඕන රාජකුමාරය ඔබ වහන්සේ දේවදත්ත ගැන ඒ නියත ප්‍රකාශය නොකළනම් දේවදත්ත ඒකාන්තයෙන් නිරේ යනවා කියන එක ඔබ වහන්සේ ප්‍රකාශ නොකළනම් දේවදත්ත ඔබ වහන්සේ ගැන වෛර බැඳගන්නේ. දැන් ආන වෛර බැඳගෙන දේවදත්ත අන්තිමේ නිරේ ගියේ. දේවදත්ත නිරේ ගියා කියන එක ප්‍රසිද්ධ කාරණාවක් වුණානේ. මොකද පොළොව පලාගෙන තමයි නිරේට ගියේ. එහෙම කියන්න කිව්වා. බැරි වෙලාවත් උන්වහන්සේ කිව්වොත් එහෙම නෑ අබේරාජ කුමාරයා ඉතින් මම ප්‍රියමනාප වචන විතරක් කියන කෙනෙක් නෙමෙයි අප්‍රියමනාප වචනත් මං කියනවා කියලා කිව්වොත් එහෙම කිව්වොත් ඔබ කියන්නේ ඉතින් එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ මේ සාමාන්‍ය මිනිස්සු අතර කිසි වෙනසක් නැහැනේ. ඔබ වහන්සේත් අපි වගේනේ කියලා චෝදනා කරන්න කිව්වා. එතකොට දෙපැත්තෙන්ම මේකේ හිර වෙනවා. අසත්පුරුෂයන්ගේ ගැට දෙපැත්තෙන්ම හිර වෙන විදිහට තමයි මේක පැලෑන කරේ. හිතුවා මේකට බුදුරජාණන් වහන්සේ අහුවේ කියලා. ওই රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ওই වාදේ ওই විදිහටම කළා. ওই වාදේ කරාම භාග්‍යතුන් වහන්සේ දීපු පිළිතුර හාත්පස වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා රාජකුමාරය ඔය ගැන ස්ථීර ප්‍රකාශයක් කරන්න බෑ කිව්වා. ඔබ යහන ප්‍රශ්නය ගැන ඔබ වහන්සේ ප්‍රියමනාප වචන විතරද කතා කරන්නේ අප්‍රිය අමනාප වචන කියන්නේම නැද්ද කියන එකට ඍජු ප්‍රකාශයක් කරන්න බෑ කිව්වා. කිව්ව ගමන් වාදයට ආපු කෙනා හිර වුණා. හිර වෙලා මෙයාට කියවෙනවා ස්වාමීනි එහෙනම් නිගණ්ඨයන් ඇසුණා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි රාජකුමාරයා මෙතෙන්ට නිගණ්ඨයෙක් පටල ගත්තේ? නෑ ස්වාමීනි මේ වාදේ ඉගැන්වුවේ මට නිගණ්ඨයා. ඔබ වහන්සේත් එක්ක මෙහෙම වාද කරලා දෙපැත්තෙන්ම හිර කරන්න කියලා මට කිව්වේ නිගණ්ඨයා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ දේශනාවක් ගානේ බැබලිනවා. බුද්ධ දේශනාවක් ගානේ ශාස්ත්‍රුන් වහන්සේ බැබලිනවා. ඇත්තෙම අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට හැම තිස්සෙම සාදුකාර දිදී ඉන්න ඕන පිරිසක්. හේතුව ඒ බුදුරජාණන් වහන්සේ කියන මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේව දැකගන්න තිබුණු ධර්මය අපිට දායාද කළේ මිහිඳු මහරහතන් වහන්සේ. සාමාන්‍ය කෙනෙක් නම් ඒ වෙලාවේ හොඳට ප්‍රයෝජනෙට ගන්නවනේ නිගණ්ඨ නාත පුත්තට ගරහන්න. ඒකනේ අපේ රාජකුමාරයෝ ඔහේ අහුවෙලා හිටියා පේනවා නේද කියලා. ඒ මොකුත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා රාජකුමාරය මම ඔබට තේරෙන්න යමක් කියන්න. ඔබේ ඉන්නවා සිඟිති පුතෙක්. අබේ රාජකුමාරයට හිටියා පුංචි දනගාන වයසේ පුතෙක්. ඒ පුතා පෙන්නලා කියනවා ඔබේ අර ඉන්න සිඟිති පුතා දනගාගෙන යන ගමන් කැට කැබලිත්තක් අහුවෙලා කටේ දාගත්තොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි එහෙම වුණොත් මං ඉක්මනින් ඒක එයාගේ කටින් බැහැර කරනවා. බැරි වෙලාවත් රාජකුමාරයේ දරුණු විදිහට හිර කරගෙන තිබ්බොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි එහෙම වුණොත් ඉතින් මම මගේ ඇඟිල්ල උගුර ඇතුළට දාලා ඒ කැට කැබලිත්ත උගුරෙන් ලේ ගලද්දී වුණත් ඇදලා ගන්නවා. ස්වාමීනි මට මගේ දරු පැටියා ගැන
අනුකම්පාවක් තියෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ රාජකුමාරය මේ කාරණෙත් ඔබ තේරුම් ගත යුත්තේ ආන් මේ විදිහට. මේ ලෝකේ ඇතැම් කාරණා තියෙනවා, ඇතැම් වචන, ඇතැම් කිව යුතු වචන තියෙනවා. මිනිස්සු කතා කරන වචන තියෙනවා. ඒ වචන අභූතයි. අභූතය කියලා කිව්වේ සිද්ධ වෙච්චි නැති දේවල්. ප්‍රබන්ධ හදාගත්තුවා. අභූත තියෙනවා. ඊළඟට ඒක අසත්‍ය, බොරුවක්. ඊළඟට ඒක අනර්ථවත්. සමහර වචන තියෙනවා මේ මිනිස්සුන්ට sannivedanaya කරන එහෙම එකක් සිද්ධ වෙලත් නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. ඒකේ ඇති වැඩකුත් නැහැ. ඊළඟට ඒ වගේ දෙයක් මිනිස්සුන්ට ප්‍රිය මනාපත් නැහැ. ඒක අහගෙන හිටියා කියලා මිනිසෙකුට ප්‍රියක් මනාපයක් උපදින්නේ නැහැ. ආන් ඒ જાතියේ වචන සම්බුදු මුව මඩලින් පිට වෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ එහෙම වචන කතා කරන්නේ නැහැ කිව්වා. තව වචන තියෙනවා ඒක සිද්ධ වෙච්ච එකක්. බුහුත සිද්ධ වෙච්ච ඇත්තක්. සත්‍ය වචනය. හැබැයි ඒක අර්ථයක් නැති දෙයක්. ඒකෙන් ජීවිතේට ගන්න කිසිම දෙයක් නැහැ. අන්න ඒ බඳු දෙයක් මනුස්සයාට අප්‍රියයි අමනාපයි. එහෙම වචන තියෙනවා මේ සිද්ධ වෙච්ච සත්‍යයක්. හැබැයි අර්ථයක් නැහැ. මනුස්සයාට කිසි ප්‍රියක් උපදින්නෙත් නැහැ. එහෙම වචනත් බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් පිට වෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි රාජකුමාරය මේ ලෝකේ තියෙනවා සිද්ධ වෙච්ච සත්‍ය. ඒක ජීවිතේට අර්ථවත්. ඒක මිනිස්සයා කොච්චර අප්‍රිය වුණත්, කොච්චර අමනාප වුණත්, මිනිස්සයා කොච්චර අහන්න අකමැති જાතිය එකක් වුණත් අර්ථවත් දෙයක් නම් බුදුරජාණන් වහන්සේ කාලානුරූපව ඒක දේශනා කරනවා. අවස්ථාවක් යෙදුනොත් ඒක දේශනා කරනවාමයි. ඇයි මොකද්ද හේතුව? බුදුරජාණන් වහන්සේට සත්වයා කෙරෙහි අනුකම්පාව තිබේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ sannivedanaya සම්පූර්ණයෙන්ම තිබුණේ අනුකම්පාව, එහෙම නැත්නම් මහා කරුණාව පදනම් කරගෙන. බුදුරජාණන් වහන්සේ ওই විදිහටම දේශනා කළා රාජකුමාරය මිනිස්සු අහන්න ප්‍රිය වචන තියෙනවා. අහගෙන ඉන්න ආස රසවත් වචන තියෙනවා. හැබැයි ඒක අසත්‍යයක්, අභූතයක්, වැඩකට නැති එකක්. එහෙම ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තව වචන තියෙනවා මිනිස්සු අහන්න ආසයි. හැබැයි ඒක මේ අර්ථයක් නැහැ. සත්‍ය දෙයක්. හැබැයි අර්ථයක් නැහැ. එහෙම වචනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මිනිස්සු අහන්න ආස, ප්‍රිය මනාප සිද්ධ වෙච්ච සත්‍ය තියෙනවා. අර්ථ සහිත. ආන්ගේ අර්ථ සහිත දේ බුදුරජාණන් වහන්සේ කාලය දැනගෙන කතා කරනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ වචන කතා කිරීමේ සම්පූර්ණයෙන්ම තියෙනවා සත්‍ය තුල පිහිටා කතා කිරීම, සිද්ධ වෙච්ච දෙයක් කතා කිරීම, අර්ථවත් දෙයක් කතා කිරීම. ඒක ප්‍රියද අප්‍රියද කියන එක අදාළ වෙන්නේ. කාලය දැනගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඒ වචනේ කතා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න මේ මිනිස්යාට යමක් දීම කියන කාරණේදී බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අර්ථ ගැන්වීම කොච්චර පරිපූර්ණද කියලා. ඒකේ කිසිම අඩුවක් නැහැ. ඒකේ කිසිම අඩුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති රාජකුමාර තථාගතස්ස සත්තේසු අනුකම්පා. රාජකුමාරය තථාගතයන් වහන්සේ ඇයි එහෙම කරන්නේ? තථාගතයන් වහන්සේට මේ සත්‍යයන් කෙරෙහි අනුකම්පාව තිබේ. අනුකම්පාව මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ හැමදේම කළේ. ඉතින් මේකෙන් මේ කාරණෙන් අපිට තේරෙනවා භාග්‍යතුන් වහන්සේගේ sannivedanaya කොච්චර වගකීම් සහගත එකක්ද කියලා. මනුස්ස වර්ගයාට සෙත සැදීම, යහපත සැදීම කියන එකම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට වචන කතා කළා. හැබැයි බාහිර සමාජයේ ගොඩක් ගත්තාම, මේ ලෝකේ බොහෝ දෙනෙක් ගත්තාම, ඒ බොහෝ දෙනෙක් යමක් sannivedanaya කරන්නේ යහපතක් සලකාගෙන නොවේ. තමාට දියුණුවක් සලසාගෙන,
තමාගේ අභිවෘද්ධියක් සලකාගෙන තමන්ට ලාභයක් සලකාගෙන තමයි ගොඩාක් දෙනෙක් sannivedanaya කියන එක සිද්ධ කරන්නේ. අනිත් අයට සැලසෙන යහපත ගැන අනිත් අයට සැලසෙන සුවය ගැන හිතන්නේ. අපි හිතමු කෙනෙක් තමන්ගේ දේ ගැන විතරක් හිතාගෙන අපි ඒකට කියනවා සාමාන්‍ය වචනේ ආත්මාර්ථකාමීකම කියලා. ආත්මාර්ථකාමීව කෙනෙක් තමන්ගේ යහපත විතරක් සලකාගෙන ලෝකයට ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා ජීවත් වුණා කියලා. එහෙම අය නොමැරි ඉන්නවද? එහෙම අයත් යම් දවසක මරණයටපත් වෙනවා. ලෝකයට යහපත හදපු කෙනාටත් යම් දවසක මරණය කියන එක පැමිණෙනවා. හැබැයි ලෝකයට යහපත හදපු කෙනාගේ ලෝකයට අයහපත හදපු කෙනාගේ මරණයත් මරණින් පස්සේ ජීවිතෙත් කියන එක සම්පූර්ණ පාරවල් දෙකකට යොමු වෙනවා. යහපත හදපු කෙනා මැරෙන්නේත් සැනසෙල්ලේ මරණින් මත්තේ ජීවිතෙත් ඔහුට සැපදායකයි. අයහපත හදපු කෙනා මැරෙන්නේත් මහා ගිනි ගොඩක මරණින් මත්තේ ජීවිතෙත් එයාගේ මහා අනර්ථවත් එකක් ගොඩාක් දුක් විඳ විඳ යන්න වෙන ගමනක් එයා පටන් ගන්නවා. ඒ නිසා අපිට අපේ ජීවිතය ගැන පෞද්ගලිකව මේක තම තමන් තනි තනියෙන් ජීවත් වෙන ජීවිතයක්නේ. මේ ජීවිතය ගැන අපි තනි තනියෙන් කල්පනා කළොත් අපිට පුළුවන් තනි තනියෙන් අපේ යහපත හදාගන්න. ඒ යහපත හදාගන්න පසුබිම අපිම නිර්මාණය කරගන්න ඕන. අපි මේ මනුස්සයාට කරන්නේ යහපතක්ද අයහපතක්ද? ඒක මත පදනම් වෙලා. ඒ කිව්වේ අර මම මුලින්ම කියපු අදහසට ඔබට එළඹෙන්න පුළුවන් නම් මම මගේ චිත්‍රපටිය ලස්සනට හදාගන්නවා කියලා. අපි ජීවත් වෙනකොට කරන කායික ක්‍රියා, අපි කතා කරන වචන, අපි හිතන හිතුවිලි, අපිට වෘත්තිමය හැකියාවෙන් හෝ අපිට තියෙන සමාජ මට්ටමින් හෝ ලෝකයට දෙන්න පුළුවන් දේ, ඒ හැම දෙයක්ම ඔබ උත්සාහවත් වෙන්න ලෝකයට යහපතක් වෙන තමාගේ හිතට සැපක් උපද්දන දෙයක් දෙන්න. එහෙම නැත්නම් තව කෙනෙක් එබඳු දෙයක් කරනකොට ඒ දෙයට දායක වෙන්න. දැන් අපි ඒක ගොඩාක් දකිනවා අපේ මේ මාධ්‍ය ක්‍රමේ අපි ශ්‍රද්ධා මාධ්‍ය ආරම්භ කරලා දහම් කතාව කරගෙන යනකොට බොහෝ පින්වතුන්ලා ධර්ම දාණයට දායක වෙනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලා විදිහට බණ කියනවා. මිනිස්සුන්ට එහෙම බණ කියන්න අවස්ථාවක් නැහැ. එතකොට මිනිස්සුන්ට ධර්ම දානය කරගන්න අවකාශي භික්ෂුන්ට වගේ උදා වෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු මොකද කරන්නේ? ඒ මිනිස්සු දේශනා කරන දේශකයන් වහන්සේට බණ කියන්න පසුබිම හදනවා. අරකේ කොටස්කාරයෝ බවට පත් වෙනවා. ඒකේ කොටස්කාරයෝ බවට පත් වෙනකොට ඒගොල්ලන්ටත් ඒ යහපත එකතු වෙනවා. දැන් ඒක ගැන තියෙනවා අපේ ඉතිහාස ග්‍රන්ථයේ මහාවංශයේ දුටුගැමුණු රජුරුව ගැන මම හිතන්නේ අපි හැමදෙනාම අහලා තියෙනවා. දුටුගැමුණු රජුරුව කියලා කියන්නේ මේ ලෝකයේ මේ ලංකාවේ යුද්ධ දෙකක් කරපු රජානේ. යුද්ධ දෙකක් කරපු නරේන්ද්‍රයා කියලා කියනවා නම් අපිට කියන්න තියෙන්නේ දුටුගැමුණු රජුරුව ගැන. මොනවාද කරපු යුද්ධ දෙක? පළවෙනි යුද්ධය තමයි අර ලංකාව ආක්‍රමණය කරගෙන හිටපු ද්‍රවිඩ එළාර රජුරුව ඇතුළු ඒ සේනාත් එක්ක කරපු දෙමළ යුද්ධය. ඊළඟ යුද්ධය මොකද්ද? ඊළඟ යුද්ධයට කියනවා දාන යුද්ධය. දානය කියලා කියන්නේ යුද්ධයක්. යුද්ධ කරන්න තියෙන්නේ තමාත් එක්කම. තමාගේ ඇතුලේ තියෙනවා මසුරුකම කියලා එකක්. ඒ මසුරුකමත් එක්ක යුද්ධ කර කර තමයි දන් දෙන්න තියෙන්නේ. දාන යුද්ධය කියලා කියන්නේ ඇයි දුටුගැමුණු රජුගේ යුද්ධයට දන් දීමට දාන යුද්ධය කියන්නේ ඇයි? දුටුගැමුණු රජුගේ ජීවිත කාලෙම එකම එක මිරිස් වැටියක් විතරයි සංඝයාට දන් නොදී අනුභව කරලා තියෙන්නේ. නිකන් ඔබ හිතන්නේ ඒක මේ නිකන් අද කාලේට කතන්දරයක් වගේ නේද? සංඝයාට තමන් අනුභව කරන ඒ වගේ එකම එක මිරිස් වැටියක් විතරයි නොදී ඉඳලා තියෙන්නේ. ඒක අමතක වීමකින්. අනිත් හැමදේම අග්‍ර කොටස සංඝයාට පූජා කර කර දානේ අනුභව කරපු කෙනෙක්.
එහෙම දන් දීපු රජුරවන්ට දවසක් අහන්න ලැබෙනවා මේ ඔක්කොම දාන වලට වඩා අග්‍රයි ධර්ම දානය කියලා. රජුරවන්ටත් හිතක් උපදිනවා එහෙනම් මාත් බණක් කියන්න ඕන. ස්වාමීන් වහන්සේලාට මේ කාරණේ කියලා ධර්මාසනයක් පනවාගෙන මහා මංගල සූත්‍රයෙන් බණක් කියනවා කියලා වාඩි වුණා කියනවා. වාඩි වුණාන් පස්සේ සංඝයා වහන්සේලාත් වැඩ ඉන්නෝනේ. භික්ෂුන් වහන්සේලා දැක්ක ගමන් තිබ්බ ගෞරවයට උගුරකට වේලිලා ගියා කියනවා බණ කියා ගන්න බැරුව ගියා. ඊට පස්සේ ඉක්මනින් ධර්මාසනෙන් බැස්සා ස්වාමීනි මේක ඔබ වහන්සේලාටම සුදුසු එකක්. අපිට මේක හරියන්නේ නැහැ කියලා වැස්සා. හැබැයි රජුරෝ හිතුවා මං ධර්ම දානය කරගන්නවා. ධර්ම දානය කරනවා කියලා මොකද කළේ? බණ කියන දේශකයන් වහන්සේලාට සියලු පහසුකම් හැදුවා. එක දිගට බණ කියනකොට උගුරට අමාරුයි. ඒ නිසා මේ රජුරෝ ඊටාම මේ මිහිරි පිරිසිදු වැල්මි දේශකයන් වහන්සේලාට බෙදා හැරලා තියෙනවා. දේශකයන් වහන්සේලා ඉන්න හැම ආරාමයක් ගානෙම රජුරෝ ගානේ වැල්මි පූජා කළා. ඊට පස්සේ රජුරෝ ගානේ සූකිරි පූජා කළා. රෑ එළි වෙනකන් ඒ කාලේ බණ අහන්නේ. දැන් අද කාලේ වෙනකොට ධර්ම දේශනා කියන ඒවා අපි යම් විදිහකට හැදිලා තියෙනවනේ. ඒ කාලේ තිබිලා තියෙන්නේ රෑ එළි වෙනකන් බණ ඇසීම. මිනිස්සු හවස් කාලේ වෙනකන් ගොවිතැන් බත් ආදී කරලා රෑ එළි වෙනකන් බණ අහනවා. රෑ එළි වෙනකන් බණ අහනකොට ආලෝකේ පැයි. රජුරුව තමයි ලංකාව පුරා තිබුණු බණමඩු හැම එකටම පහන් දැල්වන්න තෙල් දීලා තියෙන්නේ. පහන් වලට වැටි දීලා තියෙන්නේ. බලන්න දායක වෙච්ච හැටි. ඒ දායක වෙලා අර මහා මේ ධර්ම දානේ ඒ සුන්දර sannivedanaye කොටස්කාරයෙක් බවට රජුරුව පත් වුණා. ඒ නිසා ජීවිතය කියන එකට පින්වතුනි යහපත හදා ගැනීම පිණිස අපිට නොයෙක් ආකාර ගොඩක් මේ ලංකා භූමියේ උපන්න නිසා උදා වෙලා තියෙනවා. ඒ ඔක්කොම අවස්ථා උදා කළේ පොසොන් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ ලංකා භූමියට වැඩම කරපු අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුලින්ම සිද්ධ කළේ අපිට සරණ සීල දීප එක. 40,000ක් මහා පිරිවරත් එක්ක දෙවන පෑතිස් රජුරුවෝ මිහින්තලාවේදී බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. අපිට දීපු පළවෙනි ආරක්ෂාව මොකද්ද? සරණ සිල්. සරණ සීලය තමයි අපිට දීපු පළවෙනි ආරක්ෂාව. එතකොට සිංහලයෝ විදිහට අපි මේ සරණ සීලය හොඳට රැක ගන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේ අපිට දීපු පළවෙනිම ශක්තිය සරණ සීලය. සරණ සීලෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ සිංහලයාව හික්මෙව්වා හික්මිය යුතු සීලේ. ඒකට කියනවා මේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ආරක්ෂා කරන කෙනාට ගිහි ජීවිතේ ඉන්න කෙනාට නම් ආරක්ෂා කරන්න තියෙන්නේ පංචශීලය නිති. ඊළඟට එයා ආරක්ෂා කරන උපෝසත සීලය. සාමණේර භික්ෂුව නම් සාමණේර දස සීලය. උපසම්පදා භික්ෂුව නම් උපසම්පදා සීලය. ඒක තියෙන්නේ සරණ සීලයට පස්සේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බණ කියන්න ලැහැත් වෙනකොට මිනිස්සුන්ට බණ අහන්න ඉඩ මදි වුණා. ඊට පස්සේ ඇත්තල සුද්ධ කරලා ගත්තා. ඇත්තල සුද්ධ කරලා හැදුවා. ඒක මොකද්ද? ධර්මශාලාව. ඒ වෙනකල් ලංකාවේ එක එක ශාලා තිබුණා. හැබැයි ධර්මශාලා තිබුණේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා තමයි බණ කියන ශාලාව හැදුවේ. බණ කියන මනුස්සයාට ශාන්තිය බෙදන, මනුස්සයාගේ හිත් සංසිඳවන, ජීවිතේ සුගතිය කරා යොමු කරවන, ජීවිතේට පරම සැපය වන නිවන පවා උදා කරවන ධර්මශාලාව කියන එක හැදුවේ මිහිඳු මහරහතන් වහන්සේ. එදා ඉඳලා තමයි කුඩා මහත් ධර්මශාලා මේ ලංකා භූමියේ ඉදි වෙන්න පටන් ගත්තේ. මිහිඳු මහරහතන් වහන්සේ බණ දහම් කියා දෙනකොට ධර්මශාලාවේ ඉඳලා අපේ මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති වුණා. ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ පින්පුරා ගන්න ඕන කරන දේවලුත් අපිට දායාද කළා. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකා භූමියට වැඩමෙව්වා. ඒ වඩම්මනකොට මිනිස්සුන්ට වන්දනා කරන්න කියලා කියන්න ඕනේ නැහැ. ඇයි හේතුව?
මිනිසුන්ගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා. අනේ අපේ බුදුරජාණන් වහන්සේට සෙවන දුන් බෝධීන් වහන්සේ කියලා මිනිස්සු වැන්දා. භාග්‍යතුන් වහන්සේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා ලංකා භූමියට ගෙනත් දුන්නා. ඒ පිට ඉතිහාස පුවත අහනකොට තේරෙනවා හරි අසිරිමත්. මිහිඳු මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා වඩම්මලා ලංකාවේ සෑය හදන්න කියනකොට අපේ සිංහලයෝ ඔය තූපාරාම සෑය හදලා තියෙන්නේ සති කීපයකින්. තූපාරාම සෑය කියන එක මහා කාලයක් අරගෙන හදපු එකක් නෙවෙයි. මාසයක් සති කීපයක් වගේ කාලයක් ඇතුළේ ඉතා ඉක්මනින් ගොඩ නැගුවා තූපාරාම සෑරජාණන් වහන්සේ. ඊළඟට මේ අපේ ලංකා භූමියේ ඒ තැන ඉදි කරන්න ධාතු සෑය ඉදි කරන්න ධාතුන් වහන්සේලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මේ හැමදේම අපිට දැන් උදා වෙලා තියෙනවා. මේ හැමදේටම අවකාශ අපිට දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට වෘත්තිමය හැකියාවෙනුත් ඔබ උත්සාහවත් වෙන්න යහපත කියන එක ලෝකයට දීලා තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න. ඇත්තටම ජීවිතයක් ලස්සන වෙන්නේ එතකොට. ජීවිතයක් ලස්සන වෙන්නේ අපිට බාහිරින් ලැබෙන ප්‍රශංසාවලින් නෙවෙයි නේද? අපේ ජීවිතය ඇත්තටම ලස්සන වෙන්නේ අපි අපිටම ප්‍රශංසා කරනවා නම්. ලෝකෙම නොයෙක් අපවාද කරත් අපි හදවතින් අපි ගැන සතුටු වෙනවා නම් අපිට සැප තියෙනවා. ලෝකයක් වටේ ඉඳගෙන ප්‍රශංසා කරත් අපිටම අපි ගැන හිතනකොට සැනසෙල්ලක් නැත්තම් ඒක හරියට ගිනි කබලක ඉන්නවා වගේ. ඒ නිසා වඩාත් වටින්නේ අපි අපේ ශාන්තිය, අපි අපේ සැනසෙල්ල හදාගන්න එක. ඒ නිසා වෘත්තිමය හැකියාවුනුත් ඔබ උත්සාහ කරන්න, ඔබේ යහපත හදාගන්න. පෞද්ගලික ජීවිතයේදීත් ඔබ උත්සාහ කරන්න, ඔබේ සැනසෙල්ල හදාගන්න. ඒකට සියලු පරිසරයේ මේ ලංකා භූමියේ අපි මේ ජීවත් වෙන කාලවකවානුවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකෙ දැක්කේ හරියට එකම මල් ගුලාවක් වගේ. මනුස්ස ලෝකයේම බුදුරජාණන් වහන්සේ එහෙම දැක්කා. නමුත් මේ වෙනකොට නම් අපිට ඒ ගැන කියන්න තියෙන්නේ ලංකා භූමියේ මල් ගුලාවක් වගේ. අනිත් තැන් වෙනස් වෙලා. ලංකා භූමියේ මල් ගුලාවක් වගේ. ඒ මල් ගුලාව කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මල්කාරයෝ පිරිසක්ව යොමු කරා කියනවා මල් වත්තකට. මල්කාරයෝ කියලා කියන්නේ මල් එකතු කරලා මාල ගොතන කට්ටිය. එතකොට ඒ අයන්ට වඩා ගොඩාක්ම වටින්නේ මොනවද? මල්. මල්කාරයෝ ටිකක් මල් වත්තකට යොමු කළා. එතකොට මේ මල්කාරයෝ ටික ඒ මල් වත්තෙන් මල් නෙලලා මාල ගොතන්න පටන් ගත්තා. හැබැයි කොටසක් විතරයි. සමහරු මල් වත්තට වෙලා ඔහේ කකා හිටියා. සමහරු මල් වත්තට වෙලා පොඩ්ඩක් නිදාගත්තා. සමහරු මල් වත්තට වෙලා කතා කර කර හිටියා. ඔන්න මල් වත්තේ කාලේ ගත වුණාට පස්සේ මල් වත්තට යොමු කරපු කෙනා පණිවිඩයක් කියනවා හා දැන් කාලේ ඉවරයි. දැන් ඵලයල්ලා කියලා. එතකොට ගොතාගත්ත කට්ටියට මල් අරන් යන්න තියෙනවා. අනිත් අයට තමන් හිටපු මල් වත්තේ මල් ගස් දිහා බල බල හූල්ල යන්න සිද්ධ වෙනවා. මේ ලංකාව කියලා කියන්නේ ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහුම්. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් හොයාගෙන ගිහිල්ලා මාල ගොතනවා වගේ ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුම්. මනුස්ස ලෝකේ උපන්න ඔබ පින්මල් මාලා ගොතා ගත යුත්තේය. පින් මල් මාලා ගොතන්ට නම් පින් මල් තියෙන්න ඕන. ලංකාවේ පින් මල් තියෙනවා. සෑය තියෙනවා. බෝධිය තියෙනවා. සංඝයා වහන්සේලා ඉන්නවා. බණ අහන්න තියෙනවා. හැරෙන පත්තේ වන්දනා කරන්න පූජනීය තැන් තියෙනවා. දළදා වහන්සේ වැඩ ඉන්නවා. අපේ උතුම් සිරිපා පද්මය වැඩ ඉන්නවා. කොච්චර දේවල්ද? ඊළඟට ධර්ම දානය කරන්න පුළුවන්. ධර්ම දානයට අවකාශ හදන්න පුළුවන්. බොහෝ දේ. ඒ හැමදේම මුල් කරගෙන තමන්ගේ ජීවිතයට යහපත, අභිවෘද්ධිය, සැනසෙල්ල, තමන්ගේ හිතේ සතුට උදා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් හැම දිනාට සෙත් පතනවා, ආශිර්වාද කරනවා අපි.
අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කොට ශ්‍රී සම්බුද්ධ දායාදේ ලබා දුන්න මේ පින්බර පොසොන් සමයේ තමන්ගේ හිත් තුළ අධිෂ්ඨානයක් ඇති කරගන්න මම නම් මගේ ගත වෙන ජීවිතේ සිත කය වචනයෙන් යහපතම එකතු කරගෙන ලෝකයටත් යහපත හදලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නවා කියන අධිෂ්ඨානයේ හොඳයි අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අපි අනුමෝදනා කරමු සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා මේ පින්වත් හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් ප්‍රධාන ලංකා භූමිය සුරකින්නා වූ සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩේවා ඒ සියලු දෙවියෝ අප හැම දෙනාටම දෙවියන්ගේ සියලු ආරක්ෂාව සලසා දෙත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු. අද මේ ධර්ම දේශනාව සංවිධානය කරනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවක සුබසාධක සංගමය විසින් විශේෂයෙන් වර්තමානයේ මේ කොවිඩ් ව්‍යසන තත්ත්වය මව්බිමෙන් හා සමස්ත ලෝකයෙන් තුරන් වෙලා හැම දෙනාට නිදුක් නිරෝග සුවය සැනසිල්ල ප්‍රාර්ථනා කරමින් ඉතින් ඒ පුණ්‍ය ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සඵල වෙන්න අපි සෙත් ප්‍රාර්ථනා කරමු ධර්ම දේශනාවෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය හේතු වී මේ කොවිඩ් ව්‍යසන තත්ත්වය ලංකා භූමියෙන් ලෝකයෙන් ඉතා ඉක්මනින්ම තුරන් වෙලා ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට නිදුක් නිරෝග සුව ශාන්ති සැලසේවා හැම දෙනාට සැනසිල්ල ලැබේවා සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවක සුබසාධක සංගමයේ මේ සුපින්වත් හැම දෙනාගේ නමින් යන්තාක් මිය පරලොවයන්ට යෙදුණු ඥාතීන් හිතමිත්‍රාදීන් වෙද්ද මේ අමාත්‍යංශයට සහසම්බන්ධ වෙලා කටයුතු කරමින් සිට මිය පරලොව ගියපු සේවක කාරකාදීන් වෙද්ද සෑම සියලු දෙනාහට සියලු පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා ඒ හැම දෙනාටත් දුක්ඛිත සංසාර ගමනින් ඉතා ඉක්මනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාට අනුමෝදන් වෙත්වා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් පින්වත් ජගත් පී විජේවීර මහත්මයාට අතිරේක ලේකම් පින්වත් රුවන් සත්කුමාර මහත්මයාට අතිරේක ලේකම් සංවර්ධන
පින්වත් හේවගේ මහත්මයා ඇතුළු අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවා කටයුතු සිදු කරන ඒ වගේම සේවා කටයුතු සිදුකොට විශ්‍රාම ගිය ඒ සියලු නිලධාරී මහත්ම මහත්මීන් පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා තෙරුවන් සරණින් සියලු දෙවිව රැකවරණින් රැස් කළා වූ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපතම උදා වේවා, අභිවෘද්ධිය උදා වේවා. තම තමන්ගේ ජීවිත කිසි කරදරයකින් බාධාවකින් තොරව සැනසille සුවසේ ගත කරන්න ලැබේවා. කායික පීඩා මානසික පීඩා දුරු වී කායික සැප මානසික සැප කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව උදා වේවා. ජීවිතයට යහපත කියා දෙන සත්පුරුෂයෝම නිතර නිතර ඇසුරු කරන්න ලැබේවා. තමන්ගේ ජීවිත සුවසේ බාධා කරදර වලින් තොරව ගත කරලා මේ ජීවිතයේ යහපත හදාගන්නත් පරලොව ජීවිතයේ යහපත හදාගන්නත් ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් හැම දිනාට වාසනාව ලැබේවා. දැන් අපි තෙරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර. හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරනවා කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.